හරිද පුතේ ආයිබෝන් සියලුම දෙනාට අපි ගිය සතියේ පටන් ගත්තා ඔයගොල්ලන්ගේ දෙවනි පොතේ අනුලෝම සමානුපාත පාඩම පටන් ගත්තේ. ඉතින් අනුලෝම සමානුපාත පාඩමේ ඒකීය ක්‍රමය හා සමානුපාත ඇසුරින් ගැටලු විසඳීම කියන ක්‍රම දෙකම මම පැහැදිලි කරලා දුන්නා. ඉතින් අද මම පන්ති ආරම්භ කරපු ගමන් අපි එක ගානක් හදනවා මේ ඒකීය ක්‍රමයෙන් හා සමානුපාත ක්‍රමයෙන් නැවත මම ඔයගලන්ට ගණන් ගොඩක් හදන්න දීලා තියෙන්නේ. අභ්‍යාස දෙකක ගණන් දුන්නා. මම හිතන්නේ අද දැන් අලුතෙන් එකතු වෙන අයත් අර වීඩියෝ දෙක ඔයගලගේ හැම ගෲප් එකකටම මම දානවා පන්තියේ වීඩියෝ දෙක. ඒ වීඩියෝ දෙක බලලා තමයි සම්බන්ධ වෙනවා ඇත්තේ. එහෙම තමයි හිතන් ඉන්නේ. අනිවාර්යෙන් අලුතෙන් පන්තියට එනකොට ගිය සතියේ වීඩියෝ එක බලලා තමයි එන්න ඕනේ. හරි? හරි පුතේ. අපි පුංචි ගානක් හදමු. හදලා ඊට පස්සේ අපි යම් අපේ අලුත් පාඩම අද අලුත් පාඩම නෙවෙයි මේ පාඩමේම තව කොටසක් තියෙනවා. විදේශ මුදල් ගැන විදේශ විනිමය අනුපාතික ගැන ඒක කතා කරලා අපි ඊළඟට යන අලුත් පාඩමකට. හරි. ලියන්න මෙහෙම ගන්නවා. ඒකාකාර හරස් කඩක් ඇති කම්බියක. ඒකාකාර හරස් කඩක් ඇති කම්බියක මීටර 7ක කොටසක ඒකාකාර හරස් කඩක් ඇති කම්බියක මීටර් 7ක කොටසක ස්කන්ධය ඒකාකාර හරස් කඩක් ඇති කම්බියක මීටර් 7ක කොටසක ස්කන්ධය කිලෝග්‍රෑම් 3.5ක් නම් කිලෝග්‍රෑම් 3.5ක් නම් මීටර් 3ක කොටසක ස්කන්ධය සොයන්න. මීටර් 3ක කොටසක ස්කන්ධය සොයන්න. මීටර් 3ක කොටසක ස්කන්ධය සොයන්න. හරි. අපි බලමු. දැන් මම එදා අභ්‍යාස දෙකක වැඩ දුන්නා. පුතේ දැන් ඔයගොල්ලෝ තාම දන්නේ නැති ඇති ඔයගොල්ලෝ දැන් 7 වසරේ 8 වසරේ දරුවෝ ඉන්නවා. ඒගොල්ලෝ මොකද කරන්නේ අභ්‍යාසයක් දීපු ගමන් මේ අභ්‍යාසයේ වැඩ ටික කරලා පොඩියට වැඩි ලොකුවට කරන්නේ පිටු ගාණක් එන්න ෆොටෝස් ගන්න ෆොටෝස් අරගෙන මගේ නම්බර් එකට එවනවා. දැන් මේ පන්තිය නම් කවුරුවත් එහෙම අමාරු ගාණක් ඇහුවේවත් අභ්‍යාස කරලා එව්වේවත් නෑ හොඳේ. සමහර විට හැමෝටම ඔක්කොම පුළුවන් ද දන්නෙත් නෑ. එහෙම නැත්නම් කරේ නැතුව ගියත් දන්නෙත් නෑ හොඳේ. හරි. පුතේ බලන්න ක්‍රම දෙකටම හදලා පෙන්නන්න. අපි මුලින්ම හදලා බලමු ඒ ගාන ඒකීය ක්‍රමයෙන්. ඔන්න ඒකීය ක්‍රමයෙන් හදමු. මොකද්ද ඒකීය ක්‍රමය කියලා කියන්නේ? එකක හෙව්වා AS දැන් අපිට 3ක ස්කන්ධයෙන් දීලා තියෙන්නේ නේද? මීටර් 7ක නේ මීටර් 7ක කොටසක ස්කන්ධය දීලා තියෙන්නේ. මීටර 7ක කම්බි කොටසක් ගත්තොත් මේක ඒකාකාර හරස් කඩක් තියෙන කම්බියක්. එහෙනම් පළමු මීටරේ ඊළඟ මීටරේ හරස් කඩ වෙනස් වෙන්නේ නැහැ. එකම හරස් කඩක් තියෙන්නේ. ඒ කියන්නේ පළමු මීටරේ ස්කන්ධයම තමයි ඊළඟ මීටරේ තියෙන්නේ. එහෙනම් මේ කම්බියේ මීටර් 7ක් දිග කෑල්ලක කොටසක ස්කන්ධය තමයි කියන්නේ කිලෝග්‍රෑම් 3.5යි කියලා. අපෙන් අහන්නේ මීටර් 3ක කොටසක ස්කන්ධය. එහෙනම් මොකක්ද අපි ඒකීය ක්‍රමයෙන් හදනකොට කරන්නේ? මීටර් 7ක ස්කන්ධය මෙච්චරයි නම් නේද? එකක හෙව්වා ඒ ඇසුරින් 3ක හොයනවා. මම කියවනේ ශිෂ්‍යත්ව පන්තියේදීත් අපි යෝග කරලා දිනවා. පහ වසරේ තිනෝක. අපි අලුතෙන් ඉගෙන ගන්න ඕනේ සමානුපාත ක්‍රමය. සමානුපාත ඇසුරින් විසඳීම. මේකනේ අපි ගිය සතියේ ඉගෙන ගත්තේ. නේද? හරි. එහෙනම් ඔන්න ඒකීය ක්‍රමය. මුලින්ම මම ලියනවා මීටර් 7ක කොටසේ ස්කන්ධය මීටර 7ක කොටසේ ස්කන්ධය කියන පුතේ 3.5යි කිලෝග්‍රෑම්. කිලෝග්‍රෑම් 3.5 කියන්නේ පුතේ ග්‍රෑම් නම් කීයද? 3500යි. කම්බියේ මීටර 7ක කොටසේ ස්කන්ධයේ ග්‍රෑම් 3500යි. ඒ කියන්නේ කිලෝග්‍රෑම් නම් 3.5යි. ඊට පස්සේ අපි ලියනවා ඒකීය ක්‍රමයෙන් හදන්නේ 7ක් කිලෝග්‍රෑම්
3.5ක් නම් එකක් හොයන්න කිලෝග්‍රෑම් 3.5. ඒ කියන්නේ ග්‍රෑම් 3500 බෙදනවා පුතේ කාගෙන්ද 7ෙන්. මේ තියෙන්නේ මීටර් එකක කොටසක ස්කන්ධය. මම කිව්වා මෙතන ඕන කෙලින්ම බෙදලා දාන්න පුළුවන්. 35ට 7 ඒවා 5යිනේ. ග්‍රෑම් 500යි කියලා කෙලින්ම උත්තරේ දාන්න පුළුවන්. ගැටලුවක් නැහැ. නමුත් සමහර අවස්ථා තිබුණා මේ උඩ ඉන්න එක්කෙනාව යට ඉන්න එක්කෙනාගෙන් බෙදුන්නේ නැහැ. අර වට්ටම් ගානක් අපි හදුවේ. ඒක නිසා මෙහෙම තියන්න. ගැටලුවක් නැහැ. ඊළඟ බෙදෙන්නේ නැත්නම් ඊළඟ පියවරේදී කපලා හදන්න පුළුවන්. හැබැයි මේකේ බෙදෙන අවුලක් නැහැ. ඕනනම් බෙදලා දාන්න පුළුවන්. ඊට පස්සේ මම ලියනවා අපෙන් අහන්නේ මීටර් 3ක කොටසක ස්කන්ධය කොහමද හොයන්නේ 3500 7න් බෙදුවහම එනවා මීටර් එකක කොටසක ස්කන්ධය එයාව ගුණ කරනවා පුතේ කාගෙන්ද 3න් ඕගොල්ලන්ට දැන් මේක නම් කැපෙන්නේ නැහැ මේකේ බෙදෙනවා 3500 7න් බෙදුවහම කීයද ගෙලින්ම 35ට 7 ඒවා 5යිනේ එහෙනම් 3500ට 500යි 500 ගුණ කරනවා කාගෙන්ද පුතේ 3න් 5 අරක් 3 කීයද 15යි අගට බිංදු දෙකක් දානවා ග්‍රෑම් 1500යි කියලා එනවා ග්‍රෑම් 1500යි කියලා කියන්නේ කිලෝග්‍රෑම් නම් පුතේ කීයද 1.5 ඔය අපි හැදුවේ මොන ක්‍රමෙන්ද ඒකීය ක්‍රමය භාවිතයෙන් ඉක්මන් කරගන්න හරි උදේ ඔන්න අහන්න දැන් එහෙනම් මේක හදන සමානුපාත ක්‍රමය බලමු අනුලෝම සමානුපාත ඇසුරින් හදන විදිය හරි ගොඩක් ළමයින්ට පුංචි පුංචි ප්‍රශ්න තියෙනවා ලයිට් නෑ අරින්නේ තියෙනවලු නේද අද කවන්නේ අපේ වීඩියෝ එක යනවානේ ඒක අපි දානවානේ ඒක නිසා ගැටලුවක් කරගන්න එපා මම කරන්න හරි පුතේ ඔන්න බලන්න දැන් අපි බලමු මේක සමානුපාත ඇසුරින් හදලා ඉගෙන ගත්ත සමානුපාත ක්‍රමය අනුලෝම සමානුපාත ක්‍රමය මෙන්න මේ වගේ සමානුපාත මගින් දැන් ඔයගොල්ලෝ දන්නෝ කම්බිය දිග වැඩි වෙන්න ස්කන්ධයක් මොකද වෙන්නේ වැඩි වෙනවා නේද ඒක දිගට අනුරූපව තමයි ස්කන්ධය වැඩි වෙන්නේ කම්බිය එන්න මහත් වෙන්නේ හීන් වෙන්නේ ඒකාකාර හරස්කඩක් තියෙනවා කියලා තියෙනවා ඒ කියන්නේ මීටර් එකක් මෙච්චරයි නම් දෙකක් මෙච්චරයි තුනක් මෙච්චරයි කම්බිය දිග වැඩි වෙනකොට ඊට අනුරූපව ස්කන්ධයක් මොකද වෙන්නේ වැඩි වෙනවා ඒ වගේම තමයි දිග අඩු වෙනකොට ස්කන්ධයක් මොකද වෙන්නේ අඩු වෙනවා එහෙනම් කම්බියේ දිග හා ස්කන්ධය කියන දෙන්න අතර අනුලෝම සම්බන්ධයක් තියෙනවා මම ගිය සතියේ ඉගෙනුවානේ එක් රාශියක් වැඩි වෙනකොට අනිත් එක්කෙනත් ඊට අනුරූපව වැඩි වෙනවා නම් හෝ අඩු වෙනකොට අනිත් එක්කෙනත් ඊට අනුරූපව අඩු වෙනවා නම් එතන තියෙන්නේ අනුලෝම සම්බන්ධයක් පැහැදිලි නේද දැන් වෙනස් රාශීන් දෙකක් නේ එකක් දිග අනික ස්කන්ධය අවස්ථා දෙකකදී ඒ දෙන්න
දරන අනුපාතයන් සමාන නම් අපි එතනට ගෝ අනුලෝම සමානුපාතයක් කියලා. අපි ඒක ලස්සනට පැහැදිලි කරා දුම්රිය ගානත් එක්ක මතකයිනේ. හරි. එහෙනම් මේකෙන් අපි බලමු දිග අනිත් පැත්තේ මම ලියනවා ස්කන්ධය. දිග අනිත් පැත්තේ ස්කන්ධය. දැන් ඔයගොල්ලෝ දන්නවා දිග වැඩි වෙන්න ස්කන්ධයත් ඊට අනුරූපව වැඩි වෙනවා. ඔක මම පැහැදිලි කරා. එතකොට දිග මීටර් 1ක් මෙච්චරයි 2ක් මෙච්චරයි 3ක් මෙච්චරයි 4ක් මෙච්චරයි 5ක් මෙච්චරයි 6ක් මෙච්චරයි ඒ එකක්වත් අපි දන්නේ අපිට කියනවා දිග මීටර් හොඳේ ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් දෙන්නේ දිග මීටර් 7ක කොටසක ස්කන්ධය කිලෝග්‍රෑම් 3.5යි කිලෝග්‍රෑම් 3.5 දැන් දශම සංඛ්‍යාවක් නේ තියෙන්නේ මට මේ ගාන හදන්න ලේසි කිලෝග්‍රෑම් වලින් නෙමෙයි ස්කන්ධය ග්‍රෑම් වලින් දාගත්තොත්. ඒක නිසා ස්කන්ධය මම ලියනවා පුතේ ග්‍රෑම් නම් කීයද 3500යි. එහෙනම් මීටර් 7ක කොටසක ස්කන්ධය ග්‍රෑම් 3500යි. මගෙන් අහන්නේ මීටර් 3ක කොටසක ස්කන්ධය කීයද කියලා. මම ඒකට දාගන්නවා වීජීය සංකේතයක්. ඊට පස්සේ පුතේ මම දන්නවා අවස්ථා දෙකක් තියෙනවා. අපි අර කලින් ලිව්වේ මේ A අවස්ථාව මේ B අවස්ථාව. මේ අවස්ථා දෙකේ දිග අතර අනුපාතය ස්කන්ධ අතර අනුපාතයට මොනවා වෙන්න ඕනේද? සමාන වෙන්න ඕනේ. ඒ හේතුව අනුලෝම සමානුපාතයක් බැරි. අනුලෝම සමානුපාතයක් බැවින් මට ලියන්න පුළුවන් පුතේ මේ අවස්ථා දෙකේ දිග අතර අනුපාතය සමාන විය යුතුයි කාටද? ස්කන්ධය අතර අනුපාතයට. හරි හොඳට මතක තියාගන්න. අවස්ථා දෙකක් තියෙනවා. අවස්ථා දෙකේ දිග අතර අනුපාතය සමාන වෙන්න ඕනේ කාටද? ස්කන්ධය අතර අනුපාතයට. දැන් බලමු අවස්ථා දෙකේ දිග අතර අනුපාතය. පළවෙනි අවස්ථාවේ දිග 7යි දෙවෙනි අවස්ථාවේ දිග 3යි. එහෙනම් අවස්ථා දෙකේ දිග අතර අනුපාතය පුතේ කීයද? 7ට 3යි. අවස්ථා දෙකේ ස්කන්ධය අතර අනුපාතය කීයද? පළවෙනි අවස්ථාවේ 3500යි ග්‍රෑම් දෙවෙනි අවස්ථාවේ x. එහෙනම් ස්කන්ධය අතර අනුපාතය 3500ට x. මේ දෙන්න සමාන වෙනවා. අනුපාතයන් දෙකක් සමාන වෙනවා. දැන් මොකක්ද අපි කරන්නේ? මම කිව්වා අනුපාතයක් භාගයක් විදිහට ලියන ක්‍රමය කොහොමද? මේ දෙවෙනි රාශිය ගන්නවා පළවෙනි එක්කෙනාගෙන් යටට. එයාව හරයක් විදිහට ලියනවා. එතකොට 3න් 7 සමානයි x වලින් 3500 කියලා සම්බන්ධයක් එනවා. දැන් මොකක්ද අපි කරන්න ඕනේ? මෙයා සමීකරණයක් මේ සමීකරණය විසඳන්න ඕනේ. x හොයන්න ඕනේ. එහෙනම් මේ පැත්තට යන්නම් 3න් 7 සමානයි x වලින් 3500. සමීකරණයන් x යටනේ ඉන්නේ. x උඩකට ගන්නත් ඕනේ, තනි කර ගන්නත් ඕනේ. ඒකට ලස්සන දෙයක් අපි ගිය සතියේ කතා කරා මොකද්ද? 10 දිගන ගන්නේ හරස් ගුණිතය. නේද? මේ පැත්තේ යට ඉන්න රාශියක් එහා පැත්තට ගියොත් උඩට යනවා. එහා පැත්තේ උඩ ඉන්න කෙනෙක් මෙහෙට આવොත් යටට එනවා. ඒ අනුව ගත්තොත් මේ යට ඉන්න x උඩකට ගන්න හොඳම ක්‍රමය තමයි මේ පැත්තට අරන් එනවා සමාන ලකුණෙන්. එතකොට මේ පැත්තේ උඩට එනවා x. 3500 කොහෙවත් ගෙනියන්නේ නැහැ. ඇයි? එයා සමාන ලකුණෙන් එහා පැත්තේ ඉන්නේ. 7 3 කියන දෙන්න මේ පැත්තේ ඉන්නේ. x මේ පැත්තේ තනි වෙන්න නම් ඒ දෙන්නම මේ පැත්තෙන් පන්නන්න ඕනේ. 7 මේ පැත්තෙන් එහා පැත්තට බැන්නුවාම එහා පැත්තේ යටට යන්නේ. 3 මේ පැත්තෙන් එහා පැත්තට බැන්නුවාම එහා පැත්තේ උඩට යන්නේ. මෙන්න මේ විදිහට පද ටික මාරු වෙනවා. එතකොට මේ පැත්තට ආපු x සමාන ලකුණෙන් මේ පැත්තේ උඩ තනි වෙනවා සමානයි. පුතේ 3500 ඉන්නවා. එයා ළඟට යනවා ಗುಣ කිරීම 3. 7 මේ පැත්තේ යටට එනවා. එතකොට බෙදීම 7. හරිනේ? දැන් මොකද වෙන්නේ? x සමානයි කැපෙනවනේ 7ක 4ක් එකයි 35ට 5යි කියන්නේ 3500ට 500යි 500 3ක් 1500යි. එහෙනම් මට ලියන්න පුළුවන් මීටර් 3ක කොටසක ස්කන්ධය ග්‍රෑම් 1500යි කිලෝග්‍රෑම් නම් 1.5. හරි? උත්තරේ ක්‍රම දෙකටම දාන්න පුළුවන්. හරි පුතේ. අද අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවෝ ඉන්නවා නම් ගානේ ක්‍රම දෙක පැහැදිලි කරන්න තමයි මම ගාන හැදුවේ. නැත්නම් අපි ගිය සතියේ ලින්ක් දෙකේදීම කරේ අපි සම්පූර්ණයෙන්ම මේ අනුලෝම සමානුපාත කියන ක්‍රමය පැහැදිලි කරගත්ත එක. හරි.
ඉක්මන් කරලා ඔකත් ලියා ගන්න. අපි ඊට පස්සේ යන අපේ විදේශ මුදල් කියන මාතෘකාව. හරි ලියමු අපේ අලුත් පාඩම විදේශ මුදල්. අලුත් පාඩම නෙමෙයි මේ පාඩමේම ඊළඟ කොටස. මේක හරි පුංචි මාතෘකාවක් විදේශ මුදල්. විදේශ විනිමය අනුපාතික කියලාත් කියන මෙතන විදේශ විනිමය අනුපාතික. බලමු මොකද්ද මේක? ඒකත් අනුපාතිකයක්. දැන් අපි දන්නවා පුතේ අපේ රටේ භාවිතා කරන මුදල් ඒකකය තමයි රුපියල්. හොඳේ අපේ රටේ භාවිතා කරන මුදල් ඒකකය තමයි රුපියල්. හැබැයි හැම රටේම තියෙන්නේ රුපියල් කියන ඒකකයේද? නෑ හැම රටේම එක එක රටවල් වලින් රටවල් වලට මුදල් ඒකක විවිධයි. වෙනස් වෙනවා. හරිද? ඉන්දියාවෙත් තියෙන රුපියල් තමයි නමුත් ඉන්දියානු රුපියල්. ජපානයේ භාවිතා කරන්නේ යෙන්. ඇමරිකාවේ භාවිතා කරන්නේ ඩොලර්, ඇමරිකන් ඩොලර්. හොඳේ සිංගප්පූරුවේ තියෙන ඩොලර්. රටවල් කීපයකම තියෙන ඩොලර්. ඇමරිකාවේ භාවිතා කරන්නේ ඇමරිකන් ඩොලර්. නේද? එක්සත් රාජධානිය බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුන්ඩ්. හරි යුරෝපා රටවල් වල යූරෝ, කුවේට් වල ඩිනාර්. ඒ වගේ විවිධ රටවල් වල භාවිතා වන මුදල් ඒකක විවිධයි. මුදල් වර්ග විවිධයි. මුදල් වර්ග වගේම තමයි ඒ රටේ ඒ මුදලේ වටිනාකම වෙනස්. දැන් අපි දන්නවා අපි හිතමු අපේ රටේ පෑනක් රුපියල් 12යි කියලා. දැන් ඇමරිකාවට ගිහිල්ලා අපි පෑනක් ගත්තොත් ඒක ඩොලර් 12ද? නෑ. වටිනාකමත් වෙනස් වෙනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න එක් එක් රටවල් වල භාවිතා කරන මුදල් ඒකකයේ වගේම ඒවායේ වටිනාකමත් මොකද වෙන්නේ රටින් රටට වෙනස් වෙනවා. දැන් එතකොට අපි විදේශ ගනුදෙනු කරනවානේ. විදේශ ගනුදෙනු කරනකොට අපි දැනගන්න ඕනේ අපේ රටවල් වල මුදල් ඒකකය තවත් රටක මුදල් ඒකකය සමග කොහොමද සම්බන්ධ වෙන්නේ? ඇමරිකානු ඩොලර් එකක භාණ්ඩයක් අපි ඇමරිකාවෙන් ගන්නවා නම් ඒ වෙනුවෙන් රුපියල් කීයක් ගෙවන්න ඕනේද? ඒ අනුව ඩොලර් 20ක භාණ්ඩයක් ගන්න කීයක් දෙන්න ඕනේද? හරි? එක්සත් රාජධානියෙන් අපි ගේනවා නම් පවුම් එකක භාණ්ඩයක් ඒ සඳහා අපි කීයක් ගෙවන්න ඕනේද? ඒ අනුව ගත්තොත් පවුම් 35ක භාණ්ඩයක් සඳහා අපි කීයක් දෙන්න ඕනේද? අන්න ඒ වගේ එක එක රටවල් වල මුදල් ඒකක අපේ රටේ මුදල් ඒකකය වන රුපියලත් එක්ක දරන අනුපාතය පුතේ අපි විදේශ ගනුදෙනු වලදී දැනගෙන ඉන්නම ඕනේ. අපි අන්න ඒකට කියනවා විදේශ විනිමය අනුපාතික කියලා. ඔක වෙනස් වෙනවා. හරි දෛනිකව වෙනස් වෙනවා. දැන් ඔයගොල්ලෝ අහලා තියෙන ඕන් තරම් නිවුස් වලට කියන ඇමරිකානු ඩොලර් එක යගේ එන්න ඉහළ යනවා. අපේ රුපියල එන්න පහළ වෙනවා. එහෙම යනකොට මොකද්ද වෙන්නේ? අපි ඇමරිකානු ඩොලර් එකක භාණ්ඩයක් ගන්න අපේ රුපියල් වලින් වියදම් කරන්න ඕන ගාණ එන්න වැඩි වෙනවා. හරි? ඒක තමයි කියන්නේ රුපියල යගේ පහළ යනවා කියලා. නැත්නම් ඩොලර් එක එන්න අපිව පහු කරගෙන ඉස්සරහට යනවා. හරි? අන්න ඒ වගේ. හරි පුතේ අපි දැන් බලමු මෙහෙම ලියන්න. ලෝකයේ විවිධ රටවල නැත්නම් ලෝකයේ එක් එක් රටවල
ලෝකයේ එක් රටවල භාවිත වන මුදල් ඒකක විවිධ වේ. මුදල් ඒකක විවිධ වේ. උදාහරණ කිහිපයක් ලියාගෙන ශ්‍රී ලංකාව රුපියල්, ඇමරිකාව ඇමරිකානු ඩොලර්, ජපානයේ යෙන්, ඊළඟ රුලෙන් ලියන්න මුදල් ඒකක මෙන්ම ඒවායේ වටිනාකම්ද රටින් රටට විවිධ වේ. රටින් රටට විවිධ වේ. රටින් රටට විවිධ වේ. ඊළඟ රෝලෙන් ලියන්න එබැවින් විදේශ ගනුදෙනු වලදී එක් රටවල මුදල් ඒකකය එක් රටවල මුදල් වර්ග අප භාවිත කරන රුපියල සමග දක්වන සම්බන්ධය දැන සිටිය යුතුයි. එය විදේශ විනිමය අනුපාතික ලෙසද හඳුන්වයි. හඳුන්වන අතර දෛනිකව වෙනස් විය හැක. දිනපතා වෙනස් වෙන්න පුළුවන්. දෛනිකව වෙනස් විය හැක. දැන් ඔයගොල්ලෝ දන්න සාමාන්‍යයෙන් ප්‍රවෘත්ති කියනකොට අර ටීවී එකේ යටින් යන පොඩි පටියක් නිවුස් බාර් එක කියලා කියන්නේ ඒකේ දානවා. අද දිනේ ඇමරිකානු ඩොලර් එකක මෙන්න මෙච්චරයි විනිමය අනුපාතිකය, ස්ටර්ලින් පවුම් එකක මෙච්චරයි. එහෙම නැත්නම් දිනපතා පත්තරවල දින අන්තිම පිටුව කිට්ටුව බලන්න පුංචි වගුවක් විනිමය අනුපාතික කියලා. සතිපතා පත්තර නම් අනිවාර්යෙන් තියෙන ඕක. හරි? ඒ රෙන්න ඉන්ටර්නෙට් එකෙන් ගන්න පුළුවන් ඔය හැම දෙයක්ම. පුතේ අපේ රටේ මුදල් ඒකකය වන රුපියල
අනිත් රටවල් වල මුදල් ලේඛක සමග දරන අනුපාතය මේ සම්බන්ධය අනිවාර්යෙන් ඔයගොල්ලෝ බලන්න ඔය සතිපතා පත්තරවල නැත්තම් නිවුස් යනකොට ඒවෙන් ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන්. හරි? දැන් ඔයගොල්ලන්ගේ අච්චුපතේ තියෙන වගුවක් ඒ දින 2017 තීච්ච වගුව බලන්නකො. ඒකේ ඇමරිකානු ඩොලර් එකක් රුපියල් 151.720යි. නමුත් අද වෙනකොට රුපියල් 200ට ආසන්න 200ක් පහු කළා මට මතක හැටියට ඔය 200 වගේ අගයක තමයි ඇමරිකානු ඩොලර් එකක් තියෙන්නේ. සත ගාණෙන් පවා ඔය වගේ වෙනස් වෙනවා. ඒක නිසා අපි හරියට දැනගෙන ගණන් හදන්න ඕනේ. අපි හදමු ගාණක්. ලියන්න මෙහෙම. ඇමරිකානු ඩොලර් එකක විනිමය අනුපාතිකය. ඇමරිකානු ඩොලර් එකක විනිමය අනුපාතිකය රුපියල් 185යි 725. රුපියල් 185යි 725ක් වන දිනක ඇමරිකානු ඩොලර් එකක විනිමය අනුපාතිකය රුපියල් 185යි 725ක් වන දිනක ඇමරිකානු ඩොලර් එකක විනිමය අනුපාතිකය රුපියල් 185යි 725ක් වන දිනක ඇමරිකාවෙන් ආනයනය කරන ලද ඩොලර් 72ක් වටිනා දුරකථනයක මිල රුපියල් වලින් සොයන්න. ඩොලර් 72ක් නෙමෙයි කිව්ව ඩොලර් 72ක් වටිනා. හරි. වගන්ති ගොඩක් ලියන්න ඕනේ ඔච්චරයි. ඔන්න බලන්න මොකද මම මුලින්ම ලියලා තියෙන්නේ ඇමරිකානු ඩොලර් එකක විනිමය අනුපාතිකය. එහෙම නැත්නම් ඇමරිකානු ඩොලර් එකක වටිනාකම. කීයද? රුපියල් 185යි 725. 185.25 725. එමනේ අපි කියන්නේ ඊට පස්සේ දුරකථනයේ වටිනාකම. ඇමරිකානු ඩොලර් කීයද පුතේ? 72යි. දුරකථනයේ ඇමරිකානු ඩොලර් කීයක් වෙනවද? 72යි. ඒ ඩොලර් වලින් අපෙන් අහන්නේ රුපියල් වලින්නේ. මොකක්ද අපි කරන්න ඕනේ? 185යි 725 ගුණ කරනවා කීයෙන්ද? 72කින්. ඇමරිකානු ඩොලර් එකක් ගන්නනේ 185යි 725ක් වියදම් කරන්න ඕනේ. එහෙනම් ඇමරිකානු ඩොලර් 72ක භාණ්ඩයක් ගන්න කීයක් වියදම් කරන්න ඕනද කියලා බලන්න. 185යි 725 දශම තිත ගණන් ගන්න නැතුව ලියනවා. එයාව ගුණ කරනවා කාගෙන්ද? 72කින් ගුණ කරන්නනේ ඕනේ. දෙවරක් 5 10න් බිංදු එකක් ඉදිරි දෙවරක් 2 4 1යි 5යි දෙවරක් 5යි 10න් බිංදු එකක් ඉදිරි දෙවරක් 8 16යි 1යි 17න් 7 එකක් ඉදිරි දෙවරක් 1 2යි 1යි 3යි හරිනේ 4ක් 5 35න් 5 3ක් ඉදිරි 4ක් 2 14යි 14යි 3යි 17න් 7 එකක් ඉදිරි 4ක් 5 35යි 30යින් 6 3ක් ඉදිරි 4ක් 8 56 3යි 59න් 9 5ක් ඉදිරි 4ක් 1 7යි 5යි 12යි දැන් එකතු කරමු බිංදුවයි 5යි 5යි 10න් බිංදු එකක් ඉදිරි 7යි 1යි 8යි 7යි 6යි 13න් 3 එකක් ඉදිරි 9යි 1යි 10යි 3යි 13න් 3 ආයෙත් එකක් ඉදිරි 2යි 1යි 3යි 1යි ඔන්න එන ගාන
දැන් මේකද උත්තරේ නෑ. මොකද්ද අපි මෙතන දශම තිතක් තිබුණා. දශම තිතෙන් දකුණු වල පැත්තේ දශම ස්ථාන දෙකක් තිබුණා. ඒ දෙක අමතක කරලා ගුණ කරේ. දැන් මේ උත්තරේ දශම ස්ථාන දෙක වෙන් කරන්න ඕනේ. ඒ දෙන්න තමයි 7 බවටපත් වෙන්නේ. එතකොට එනවා 13338යි 7.2. එතකොට එනවා රුපියල් 13338යි 7.2 ගන්න. 7 නේ. හරිනේ. හරි. අද විදිහට පොඩ්ඩක් ලියා ගන්න ඉක්මන් කරන්න. හරි. දැන් මෙතන මොකක්ද අපි කරේ? ඩොලර් රුපියල් බවට පත් කරා. නේද? يعني ඩොලර් 72 රුපියල් කීයක්ද කියලා හෙව්වා. දැන් අපි මෙහෙම ගාණක් බලමු. අපි රුපියල් ගාණක් දෙනවා. එයාව ඩොලර් බවට පත් කරන්න ඕනේ. රුපියල් මෙච්චරක් ඩොලර් කරන්න. දැන් අපි මෙහෙම එකක් හිතමු. මේ ගාණෙම දැන් ඔයගොල්ලෝ දන්න ඇමරිකානු ඩොලර් එකක් රුපියල් 185යි 725ක් නේ. නේද? මම කිව්වොත් රුපියල් 322,450. ඔක ඩොලර් කරන්න කියලා. මොකක්ද ඔයගොල්ලෝ කරන්න ඕනේ? 322,450ව මෙයාගෙන් මොනවා කරන්න ඕනේද? බෙදන්න ඕනේ. ඒක ටිකක් සංකීර්ණයි නේද? ටිකක් ලොකු සංඛ්‍යාවකින් බෙදන්න එන්නේ. ඒ නිසා අපි ඩොලර් නෙමෙයි වෙන ගාණක් ගමුකෝ. ලියන්න. ජපාන් යෙන් එකක විනිමය අනුපාතිකය. ජපාන් යෙන් එකක් උදේ එච්චර ගණන් නැහැ. හරි? අපි මේ පාඩම ගන්න කාලේ, අපි ඉගෙන ගන්න කාලේ ජපාන් යෙන් එකක් අපේ රුපියලටත් වඩා අඩුයි. ජපාන් යෙන් එකක් ගන්න 750 ගාණයි 60 ගාණයි දෙන්න ඕනේ. නමුත් අද වෙනකොට ජපානේ අපි ඔබ කරන් ගිහිල්ලා හොඳ රුපියල් 2යි ගාණක් 3යි ගාණක් ඒ වගේ ගාණක් එනවා. ලියන්න. ඔයගොල්ලන්ගේ පොතේ තියෙන කාලේ 1.33. දැන් ඊට වඩා වැඩි. ඉතින් ජපානයේ ඉස්සරහට යනවනේ ඔයගොල්ලෝ දන්නවනේ අපිට වඩා පොඩක් දියුණුනේ. ලියන්න ජපාන් යෙන් එකක විනිමය අනුපාතිකය. ජපාන් යෙන් එකක විනිමය අනුපාතිකය රුපියල් 2.750ක් වන දිනක. ජපාන් යෙන් එකක විනිමය අනුපාතිකය රුපියල් 2.750ක් වන දිනක. 2.50 වන දිනක ජපානය සඳහා යන ජපානය වෙත යන අයෙකු තමා අත තිබූ රුපියල් 85000ක මුදල යෙන් බවට පත් කර ගනී. යෙන් බවට පත් කර ගනී. යෙන් බවට පත් කරගනි. ඔහුට ලැබෙන ජපාන් යෙන් ගණන සොයන්න.
ඔහුට ලැබෙන ජපන් යෙන් ගණන සොයන්න ඕන. හොඳට අහන් ඉන්න. ජපන් යෙන් එකට විනිමය අනුපාතයේ රුපියල් 2.750යිනේ. ඒ කියන්නේ රුපියල් 2.750කට හම්බ වෙන්නේ ජපන් යෙන් එකයි. ජපන් යෙන් එකයි හම්බ වෙන්නේ. දැන් එයා ගාව තියෙන 85000ක්. එයායි 85000 තමයි යෙන් බවට පත් කරන්නේ. 85000ට යෙන් කීයක් හම්බ වෙනවද බලන්න මොකක්ද කරන්න ඕනේ යා. පුතේ 85000 බෙදන්න ඕනේ 2.750න්. දශම තියාගෙන බෙදන්න බෑනේ. නේද? දශම තිත ස්ථාන දෙකක් මේ පැත්තට යවන්න බෑ දශම තිත නැති කරන්න නම්. එහෙනම් මම මෙයාව ಗುಣ කරන්න ඕනේ 100ෙන්. උඩ ඉන්න එක්කෙනාව ಗುಣ කරන්න ඕනේ කීයෙන්ද 100ෙන්. එතකොට උඩ ඉන්න එක්කෙනාව 100ෙන් ಗುಣ කරාම 85000ගේ අගට බිංදු දෙකක් වැටෙනවා. 2.50 100ෙන් ಗುಣ කරාම 250ක් වෙනවා. එතකොට ඔයා කරන්න ඕනේ 85 මේ තියෙන්නේ කීයේ 8,500,000. එයා 250න් බෙදන්න ඕනේ. කැපෙනවනේ. මේ බිංදුවට මේ බිංදුව කැපෙනවා. එතකොට ඉතුරු වෙන්නේ 850,000. එයා බෙදන්න ඕනේ කාගෙන්ද? 25න්. එතකොට තමයි උත්තරේ එන්නේ. පුතේ 850,000 ඔයා බෙදන්න ඕනේ කීයෙන්ද? 25න්. 85ට 25 3යි. 25 සරත් 3 75 ඉතිරි 10ක් බිංදුව දැම්මා. 100ට 25 4යි. 25 සරක් 4 100යි. බිංදුවයි. බිංදුවට බිංදුවයි බිංදුවයි බිංදුවයි. එතකොට නෝ රුපියල් කීයක්ද? 34000. ඔන්න ගන්න. මෙයාට හම්බ වෙනවා රුපියල් නෙමෙයි යෙන් 34000. යෙන් 34000. ගාන ලියා ගන්න. මේ දින දුරු කිරීම හොඳේ. ඒවත් ඕන ලියා ගන්න.